හොඳයි සියලු දෙනාටම සුබ දේශනක්. සුබ දේශනක් හාමුදුරනේ. ඔව්. එහෙනම් කැමරා ඔන් කරගෙන කට්ටියන් පන්තියට සම්බන්ධ වෙන්න බලන්න. ඔව්. එමනම් සියලු දෙනාටම යලි සුපුරුදු පරිදි අධ්‍යාපන අනාගතයක් ප්‍රාර්ථනා කරමි. අපි සාකච්ඡා කරමු අද දවසේ අපිට තියෙන පාඩම. උදාහරණයක් වශයෙන් මා අලුතෙන් ආරම්භ කළා අපේ ව්‍යාකරණ පාඩම නැවත. එහිදී මා ගත්තු දේ තමයි මුලින්ම අක්ෂර මාලාව. අක්ෂර මාලාවේ මේ වෙනකොට ස්වර අකුරු ටික කතා කරලා අවසానයි. දැන් අපේ කතාවට නොහොස් සාකච්ඡාවට භාජනය වන්නේ ව්‍යංජන අකුරු ප්‍රභේදකරණයයි. මා මේ කරන වගු දෙක ඔබ සියලු දෙනාම හරියට ඔබේ පොතේ සටහන් කරගන්න. එය ලස්සනට සකස් කර ගැනීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. එසේ සකස් කරගත්තොත් මා හිතන්නේ මේකයි ජීවිතයේ කිසිම දවසක අමතක නොවේවි කියා. එහෙමනම් අපි වැඩසටහන ආරම්භ කරමු. මා මේවා සමහර වෙලාවට කලින් මගේ පන්ති වල ඉගෙනගෙන ඇති. ව්‍යාකරණය කලින් ඉගෙනු උපමණින් යලි මේ වෙනස් වෙන්නේ නැති නිසා. මාතෘකාව ලියාගමු කට්ටියම. ඒ සීමාව පේන්නේ නැහැ. මාතෘකාව කට්ටියම ලියාගන්න. සමහර ලියලා ඇති ව්‍යංජන අක්ෂර කියලා. ඒ වගේ ප්‍රභේද ටිකක් ලියලා ඇති. ඒ නිසා මට එච්චර ගැටලුවක් නැහැ. ඔබ හැම කෙනාම මේක මම කරගෙන යනකොට මහගෙන ඉන්න. නැතුව පස්සේ අය මගෙන් එකෙන් එක අහන්න එපා. මම බෝඩ් එක මකනවා පහු වෙලා එන අය කියලා මං කියන්න යන්නේ නැහැ. ඔන්න වැඩේ පටන් ගන්න. මේ කා ක ගා ග ං ග අකුරු ටිකයි මේ ලියන්නේ. පැන්සලක් ළඟට අරගත්තා නම් ලේසි. හොඳයි. මම හිතනවා සියලු අකුරු ඔබට පේනවා කියලා. මෙතන සමස්ත අකුරු එකතුව අකුරු 60යි. ඔබේ අකුරු එකතුව 60 ලියලා ඔන්න පළවෙනි වැඩේ මම කරන්න පටන් ගත්තා. මෙන්න ගැව්වා කොටුවක්. හොඳට පේනවා ඇති. හැමෝම දැඩි කල්පනාවෙන් හොඳට මාත් එක්ක මේ වැඩේ කරන්න ඕනේ බරද්ද ගන්න නැතුව. මේ ගහපු කොටුවේ මෙතන ඉඳන් මෙතෙන්ට බැලුවාම අකුරු 25යි. කොහමද මේ බැලුව බැලමට කියන්නේ 1 2 3 4 5යි 1 2 3 4 5යි
සාමාන්‍ය පොඩි උණු දන්නවා 5 5 25යි කියලා. ඒ චක්‍රය දැනගෙන නෙමෙයි කියලා. ආන් ඒ වගේ මේ ටික එකතු වුණාම අකුරු 25යි නම් ඒවා තීරණය වන්නේ මේ නාමයට අනුව එකම වංශේ නම් නම වර්ගාක්ෂර. ඔච්චරයි. වර්ගාක්ෂර වලට මා කියන අනිත් නම තමයි ස්පර්ශාක්ෂර. මං කියනකොට ලියා ගන්නලා පස්සේ මගෙන් මෙව අහන්න එපා. මං ඒවා කියන්නේ නැහැ. ඔබට මා දැන් මේක කරන්න කිව්වා. වර්ගාක්ෂර කියලා කිව්වා. යලි ස්පර්ශාක්ෂර කියලා මා කිව්වා. පසුව ආපු අයට මා කියන්න බැඳිලා නැත. මයික් ඕෆ් කරගන්න කට්ටියම ඔබට පේනවා දැන් මං එහා කෙළවරේ තියෙන එක ආයි මෙහෙම කොටුවක් ගැහුවා. එහෙමනම් දැන් තීරෙන්න ඕනේ මේ පිළිවෙලට ලිව්වට මේ වර්ගාක්ෂර ගණයට අයිති නෑ කියලා. ඒ වුණාට එතන ලියන්න හේතුවක් තියෙනවා. ඒක මා පසුව කියන්නම්. දැන් එතන ලිව්ව අකුරු ටික අපි බලමු මොනවද කියලා. උදේ හවස අපි අහලා තියෙන සංඥක හොඳම වැඩේ පැන්සලකින් මේ සටහන් කරන එක. සංඥක වලට අපි මෑතකදී කියනවා අර්ධ අනු නාසික අර්ධ අනු නාසික්‍ය ඔබට දැන් පේනවා ඇති මම එතකොට කොටස් දෙකක් උගන්වලා ඉවරයි. විභාගයට අහන්නේ අකුරු මිසක් විභාගයට අහන්නේ හැදෙන පිළිවෙල නොවේ. මා මේ මෙතන අකුරු ටික රවුම් කළා. ඔබට පේනවා ඇති. ඒ රවුම් කරපු අකුරු අයිති වෙන්නේ වර්ගාක්ෂර ගණයටයි කියලා ඔබ දැන් කලින් දන්නවා. නමුත් දැන් මේක මම උඩට අරගෙන වෙනම ඒ රවුම් කරපු අකුරු පහ විතරක් මා ලියනවා වර්ගාන්ත අය ලියනවා නාසික්‍ය. අහන්න එපා. දැන් මම කියනකොට එතන ලියන්න ඕන. වර්ගාන්ත නාසික්‍ය. අය කියනවා අනු නාසික්‍ය. නම් තුනයි වර්ගාන්ත නාසික්‍ය අනු නාසික්‍ය. ඔන්න එතකොට මේ ප්‍රභේද පැත්ත එහෙන් නිදහස් වුණා. ඊළඟට මා ගන්නවා ඊළඟ කාර්යය සිදු කරන්න. ඔබට පේනවා අකුරු කිහිපයක් තව ඉතුරු වෙලා තියෙනවා. මම මේ අකුරු පීරියට මේ තලයක් දානවා. මේ අකුරු පීරියට මේ තලයක් දානවා. ඔබට පේනවා. තේරෙනවා මේ පේරියයි හාමුදුරුවෝ මේකෙන් අදහස් කරන්නේ. ඔය දෙක එකට එකතු කරනවා. මම මෙතන ලියනවා අල්ප ප්‍රාණ කියලා. ඔබ දන්නවා අල්ප ප්‍රාණාක්ෂර කියලා අකුරු වර්ගයක් තියෙනවා. එහෙනම් දැන් ප්‍රශ්න විසඳුණා. මේ අකුරු කොටස් දෙක විතරයි අල්ප ප්‍රාණාක්ෂර කියලා තියෙන්නේ. එතකොට කචට තපයි ගජට තපයි අල්ප ප්‍රාණයි. කෙනෙක් මගෙන් අහයි හාමුදුරුවනේ අල්ප ප්‍රාණ වලට තවත් නමක් තියෙනවා නේද කියලා. ඔව්. අල්ප ප්‍රාණ වලට අපි භාෂාවේ කියන දෙවෙනි නම සිතිලාක්ෂර.
සිතිලාක්ෂර. අල්ප ප්‍රාණ හඳුන්වන අනිත් නම තමයි සිතිලාක්ෂර. අපි ඊළඟට යමු. ඔබට පේනවා තවත් අකුරු පේලි දෙකක් තියෙනවා මේ පේලියයි මේ පේලියයි. ඒ පේලි දෙක ඕපපාතික වෙන්න බෑ. මේක කරදරකාර මයික් එකක් තියෙනවා. මට සමා වෙන්න අයින් කරලා දානවා මම. ඔගොල්ලෝ මයික් ඕෆ් කරගන්නවද මේ කීප දෙනා? එහෙම නැත්නම් පැත්තකලා ඉන්නවද? විද්‍යාතිලක මහපිරිවෙන සිතුම් ප්‍රමෝද් රශ්මික කනිෂ්ක ඉෂාන් අකෝ මේ කියනකොට මගේ එක දන්නේ නැහැ කියලා බලන්නේ නැති හැටියක්. හොඳයි. ඔබට පේනවා මෙතන පේලියයි දැන් මෙතන පේලියයි තියෙනවා. මා එකට නමක් ලියනවා මහා ප්‍රාණ පුතේ ඒවට දැන් මහා ප්‍රාණ විතරක් නෙමෙයි කියන්නේ ඒවට තවත් නමක් කියනවා. ඒ තමයි ධනිත ධනිතාක්ෂර. 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 දැන් ඔබට පේනවා ඇති අපි බෙදපු වගුවේ අපිට අවශ්‍ය සංඥක ටික හම්බුණා, වර්ගාංක ටික හම්බුණා, මහ ප්‍රාණ හම්බුණා, අල්ප ප්‍රාණ හම්බුණා, වර්ගාක්ෂර හම්බුණා. තාම මේ අවසන් වී නැත. අපි පහළට දැන් ගමන් කරමු. මා මෙසේ කළ විට ඔබට පේනවා මෙතන පේලි දෙකකට මා යා කළා. මේ පේලි දෙක බැලුවාම පළවෙනි පේලිය හා දෙවෙනි පේලිය. ඒවට මා ලියනවා නම අඝෝෂ. අඝෝෂාක්ෂර. අඝෝෂාක්ෂර. කිසිදු ප්‍රශ්නයක් වරදින්න බෑ මේ වගුව ගැහුවා. ඔබට පේනවා ඊළඟට අකුරු පේලි තුනම මා එකට යොදලා තියෙනවා. ഘോഷාක්ෂර. තුනම දැන් ඕනේ නැහැ. දැන් හතරක් තියෙනවා පේලි. හතරම දාගම එක තැන තියෙනවනේ. ഘോഷාක්ෂර. දැන් ප්‍රධාන ප්‍රභේද ගණනාවක් මේ වෙනකොට අවසానයි. දැන් අපි යනවා වෙනත් ක්‍රමවේදයක් සකස් කරන්නට. ඒ තමයි මේ අකුරු මේ අකුරු මේ අකුරු මේ අකුරු මේ අතට කිනම් වර්ගද කියලා හොයන්න.
මා මේක මෙතනින් අයින් කරලා තියෙනවා කා වර්ග ටා වර්ග ටා වර්ග ත වර්ග හ වර්ග ඔන්න සම්පූර්ණයෙන්ම වර්ග ටික ඔබට ලබා දුන්නා. හරි. දැන් මට මේක මකන්න සිද්ධ වෙනවා. බෝඩ් එකේ අයින් පේන්නේ නැහැ කියලා කියනවා. මා ඔබට කිව්වා අයින වැඩක් නැහැ. මං කියනකොට ලියන්න ඈ. ක වර්ග ට වර්ග ට වර්ග ත වර්ග ප වර්ග. හොඳයි. මෙන්න බෝඩ් එක මැකුවා. අපි යමු ඉස්සරහට. දැන් අපිට තව තියෙනවා අකුරු කීපයක්. මම ඒ ටිකටයි මේ අවධානය. යා ර් ල ව. ඔන්න කොටු කළා. කොටු කරලා ඔබ ලියන්න මේ අකුරු හඳුන්වන නාම. මේ අකුරු හඳුන්වන්නේ අන් තස් තාක්ෂර. අකිරි ගහඩන්නා වගේ ඔය වචන ටික දන්නවා කියන්නේ ආයේ ගැටලුවක් එන්නේ නැහැ. ඔව්. අද කට්ටියන් ඉස්කෝලේ එහෙම නේද? කොහොමද කොහොමද? හරි. තාම මේකට නමක් හදලා තියෙනවා. ඔය එකක්වත් මං හැදුවේ නෑ. ඒ තමයි අන්තස්ථාක්ෂර වලට අමතරව අර්ධ ස්වරාක්ෂර. අර්ධ ස්වරාක්ෂර. හොඳයි. ඔබ දන්නවා මේක පසුව තියෙන්නේ ටිකක් ඒක වෙනස් විදිහට ලියන්නේ සා ස සා හා ල ෆ. ඔම තමයි අකුරු පිළිවෙල තියෙන්නේ. හැබැයි පිළිවෙලට 아무තු ටොයිස් වැඩක් මා විසින් සිදු කරන්නටයි බලාපොරොත්තු. බලන්නකෝ මේන් කරා ඔන්න උඩට ඉස්සුවා. මේන් කළා ආය උඩට ඉස්සුවා. ඕම් කියමු. බැලු බැල්මට සාස සංහලක කිව්වට මේ හාමුදුරුවෝ මේකට අරගෙන නැත. එහෙමනම් ඒ ඉවත් කොට ඇත. නමුත් එතන ලියන්න උනේ අකුරු පිළිවෙල නිසායි. දැන් මේ අකුරට කියනවා
තාලුජ මේකට කියනවා මූර්ධජ මේකට කියනවා දන්තජ ඒක සාමාන්‍ය විදිහට දුන්නේ මතකයේ තබා ගැනීමට මේ අකුරු සියල්ලට කියනවා ඌෂ්මාක්ෂර සහ ලස්සනම නම තමයි ගර්සාක්ෂර ගර්සාක්ෂර අය කිසිදු දවසක හෝඩි වචන සහ අකුරු වෙනස් වෙන්නේ නැත මා යලිද මේ කොටස මකා දැමිය යුතුයි ඔව් අද අලුතෙන් සම්බන්ධ වුණු අය ඉන්නවද ඉන්නවා හාමුදුරනේ. ඉන්නවා හාමුදුරනේ. ඉන්නවා හාමුදුරනේ. ඔව් යාළුවෝ හරහා ඔබට පණිවිඩය ඇවිත් ඇත මා කියලා තියෙනවා පාසල් අපේ දරුවෝ යනකොට ඔබේ ඉන්න යාළුවන්ට මේ දැනුවත් කරලා ඒ දරුවන්ටත් මේ කී අවස්ථාව ලබා දෙන්න. මන්දයා ව්‍යාකරණ දෙවෙනි කොටසේ පළවෙනි ක්‍රියාදාමය ආරම්භ කොට දැනට හරියටම සතියයි අදට සති දෙකයි. ඒ නිසා සෑම සිකුරාදා දිනයකම පාන්දර 5ට සම්බන්ධ වුණොත් ඔබට ඒ ව්‍යාකරණ දැනුම ලබා ගැනීමට හැකියාවක් ඇත. ඒක මතක් කළ යුතුයි. මම රාත්‍රියේ හැම කෙනාට මීරෑ මං එනකොට මෙහෙට 12:00යි ගම්පහ ඉඳන් ගම්පහගුවට ඔබ ප්‍රදේශයේ ඉඳන් ඒ නිසා මම ඊ රාත්‍රියේ ලින්ක් එක සහ ඒ වගේම අද උදෑසන පන්ති තියනවා කියලා ඒවලා තියෙනවා. කාරුණිකව ඉල්ලීම මේ උදේ පාන්දර 4ට 4:00 5ටත් අවිල්ලා තියෙනවා. හාමුදුරනේ මට ලින්ක් එක දාන්න කියලා. ඇත්තටම දැම්මේ නැහැ. ඒකට හේතු ගණනාවක් මට උදේ පාන්දර එහෙම දාන්න හිතෙන්නේ. මම රාත්‍රිය ඒව දාලා සියල්ල සකස් කරලා තියෙනකොට මම ඒක දාන්නේ නැහැ. ඒ නිසා මට උදේ ඔක අනිත් ෆෝන් එක ඇල්ලුවේවත් නැහැ. මම ඒක 15ක් විතර දාලා තියෙනවා. ඒ නිසා ඔබ මේ පන්තියට එනකොට ඔබට එන්න පොදු ලින්ක් එක දීලා තියෙනවා ළමයින්ට. ඒක දෙන්නලා. ඒතර ඒකෙන් ඕන කෙනෙකුට ආ හැකියි. ඕන කෙනෙක් ඉන්නව නම් රෑ ඒක දැම්මාම මා ඒක සම්බන්ධ කරලා දෙන්න. උදේ පාන්දර කම්මැලි අප්පා මැසේජ් බලන්න. එක එක්කෙනා ඇවිල්ලා තිනවා හායි කියලාත් එවලා. ආයෙ ඉතින් අය හායි කියලා එවලා තිබ්බා මන් දන්නේ නැහැ ඉතින්. මේ මහනෙලා නොහිටියා නම් කෙල්ලෙක් හරින් කියලා හිතන්නේ. දැන් එහෙම හිතන්න බෑ. ආය හායි කියලා එවුවාම ඒ නිසා එවන මැසේජ් එක හරියට එවන්න. ඉතින් ඒ මන් දන්නේ නැනේ හායි කියන්නේ ඇයි කියලා. බොහොම කල්පනාවෙන් මැසේජ් එවුවාම මම හිතන්නේ ඒක අපිට පහසුයි ලකුණු ලබා දීම සඳහා. ලකුණු ලබා දීම සඳහා නෙමෙයි මේ පන්තිල සම්බන්ධයෙන්. ඔන්නේ නම් ඊළඟ අකුර ගැනයි අවධානය. මෙන්න අකුර. මේ අකුර හඳුන්වන්නේ අනුස්වාරය කියලා. කෙනෙක් කියන්නේ නේ අවසර ඔකට නිග්‍රහීතයක් කියනවා. ඔව්. නිග්‍රහීතය නිග්‍රහීතය දැන් තියෙන්නේ
මේකට අපි කියන්නේ විසර්ගය නෑ අප්පා තානමත් තියෙනවා ඌව මාරන්නම් නේ විසර්ජනීය හාමුදුරනේ අර අනුස්වාරයට යටින් තියෙන අකුර කියන්නකෝ. මොකක් ඔය තියෙන්නේ පේන්නේ නැද්ද පළවෙනි අකුරෙන් නිග්ග හාමුදුරනේ හීතය ලයිට් එළිය වගේ වැල්ලා. ලයිට් එළිය නම් වැටලා නැහැ ඒක උඩ එකට වැටලා තියෙන යට එකට වැටලා නැහැ නිග්ග හීතය හරි නේද කොහොම හොඳයි දැන් අපි බලමු තව එකම එක අකුරක් මට උගන්වන්න තියෙන ලස්සන අකුරක් අකුර නම් ලස්සන නෑ වචන ලක්ෂණ මෙන්න අකුර බාන්නකෝ ඕන් අකුර මේ අකුර ඉස්තර තිබ්බේ මෙහෙම 1990 දී මිසර මෙහෙම ලියන ෆාමසි කියලා අපේ සර් බැලුවා මොකක්ද යකෝ ඉංග්‍රීසි අකුරක් සිංහල හෝඩිය ඇත්තේ කියලා ඒ නිසා සර්ට හිතුණා ජීබී දිසානායකයන්ට මේ වෙනස් කළ යුතුයි කියලා. ඔහු දැක්කා මීට කලින් මේ අකුරක් තියෙනවා. ඒ වුණාට ඒකය එහෙමනම් මේ සංකේතය හදනකොට ඔහුට ගොඩාක් උපකාර වුණාලු ගෙදරට ගෙනාවු කිකිලිය හෝ කුකුලා. මාළුවේ කොරහේ දාලා තියෙනකොට ඔහුගේ පිටිපස ප්‍රදේශය හා සමාන නිසා මේ කුකුටාක්ෂරය කියලා අන්වර්ථ නාමයක් දාන්න. දැන් ටිකක් හිතට බැලුවාම ඔව් පේනවා. ඒ වගේ තමයි කියලා දැන් ටිකක් තේරෙයි. එතකොට ඇත්තට මේක කුකුලාගේ පිටිපස්ස පමණක් නොව පස්ස පිටි. පමණින් ඒ නිසා මේකට කිව්වා කුකුටාක්ෂර කියලා. ඒ වුණාට කුකුටාක්ෂර කියලා විභාගෙ ලියන්න බෑනේ. වෙන නාමය. උපත් මා නීය උපත් මානීය දැන් සිංහල භාෂාවේ තියෙන සියලු වැඩ ටික මා අවසන් කළා. තව එක වගුවයි තියෙන්නේ. ආයේ ජීවිතේට අල්ප ප්‍රාණ කියලා ඇහුවොත් අල්ප ප්‍රාණ බැරි වෙන්න බෑ කාටවත්. ආයේ ජීවිතේට මහා ප්‍රාණ ඇහුවොත් මහා ප්‍රාණ ඒ වගේම ගෝස අගෝස ඒ වගේම සංඥක අනුනාසික්‍ය අය මොනවත් වරදින්න බෑ. වරදින්න බෑ කියන තැන මා ඉන්නේ. ඔය වගුවේ ඒ සියල්ල අන්තර්ගතයි. ඕක හොඳට ගහගෙන තියාගන්න ඕන. මා විශ්වාස කරනවා ඔය වගුව ලබන සතිය දිහා වෙනකොට මට බැරිය හැකි කියලා. මන් දෙයත් යලි රට නොහැවුවොත් වැහුවොත් මේක අදාළ නැහැ. යලි රට නොහැවුවොත් ලබන බදාදා සිට ඔබ හමුවේ මා ඉන්නවා. මුලින්ම අපි ආරම්භ කරන්නේ 9-10 වසරේ. ලබන බදාදා හරියටම 3:00 වෙනකොට මා පන්හිදේදී ඔබ මුණ ගැසේවි. ඒ තමයි නවකයෝ නියෝජනය කරන අලුත් 10. මා දන්නා මේ වෙනකොට ලහි ඒ අය සූදානම් වෙලා ඉන්නවා. කොයිතරම් සූදානම්ද කියනවනම් පළවෙනි දවසේ එන්නට ඒට ඇඳුම් පවා සමහරව අරගෙන. ඕ. එහෙම වුණේ ඒ ඇඳුමේ තියෙන එක හොඳයි. ඒ හින්දා මේ සමහර කට්ටිය අම්මලාට කියලා ඇඳුම් අරගෙන අනේ අම්මේ පන්තියට යන්න මට ඇඳුමක් ඕනේ කියලා ඇඳුනුත් අරගෙන කමක් නැහැ. ඒක අලුත් දෙයක් නෙමෙයි ඈ. මට ඉතින් අක්කලා කියනවා ඉතින් ඔය කොච්චර වුණත් ඉතින්. හරි. කොහොම හරි ඒකට සූදානම් වෙලා ඉමු. ලබන සෙනසුරාදා අපි හමු වෙනවා. ඒ පොඩි වෙලඳැන්වීමක් දාගත්තා. ඕනම එකක වෙලඳැන්වීම යනවනේ.
ඔතු වෙලාවට ක්ලාස් පටන් ගන්නද කියලා අහලා තියෙනවා. සරලව කියන්න තියෙන්නේ කිසිදු පන්තියක මා ආරම්භ කරන්නේ පිටපළාත් වල වෙන ක්ලාස්. ඒ හින්දා ඔන්ලයින් වලින් ඕනම කෙනෙකුට පන්ති වලට සම්බන්ධ විය හැකියි. එවනම් අපි ඉස්සරහට යමු. දැන් මාතෘකාව ලියා ගන්න අක්ෂර උත්පත්ති ස්ථාන විභාගයට අහනවා දන්තජ තාලුජ මූර්ධජ කණ්ඨජ ඕෂ්ඨජ කියා මොනවද මන් දන්නේ නැහැ. ඒ වගේක් අහනවා අප්පා. එතකොට
එතකොට ඔතු වෙලාවට ක්ලාස් පටන් ගන්නද කියලා අහලා තියෙනවා. සරලව කියන්න තියෙන්නේ කිසිදු පන්තියක මා ආරම්භ කරන්නේ පිටපළාත් වල වෙන ක්ලාස්. ඒ හින්දා ඔන්ලයින් වලින් ඕනම කෙනෙකුට පන්ති වලට සම්බන්ධ විය හැකියි. එවනම් අපි ඉස්සරහට යමු. දැන් මාතෘකාව ලියා ගන්න අක්ෂර උත්පත්ති ස්ථාන. විභාගයට අහනවා දන්තජ, තාලුජ, මෝර්ධජ, කණ්ඨජ, ඕෂ්ඨජ කියා මොනවද මන් දන්නේ නැහැ. ඒ වගේක් අහනවා අප්පා. එතකොට දත් වලින් ඉපදෙන අකුරු තියෙනවා. දත් නැත්තම් අකුරු නැහෙනි. තත දතර එන්නේ නැහෙනි. ඒ කියන්නේ පොඩි උන්ට පුංචි දත් දෙකක් ආවම තත්ත ගතිය. එම කියන්නේ ඒකයි. ඒ දත් දෙකකින් උන්ට කියන්න පුළුවන්. තොල් වලින් එන හැම එකම තොල් වලින් කියන්නේ පාප්පු 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 පාපා. ඒ තොල් වලින් නැන්නේ. ඒ වගේම කුක්කු 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 කියලා මුලින්ම කියන්නේ ඇයි? උගුර තියෙනවනේ කුක්කු කුක්කු. උන්නේ ලස්සනම කියන සින්දුවනේ කුක්කු කුක්කු කුකුලා හඬනවා. උන්ට ඒක කියන්න පුළුවන්. මොකද කුක්කු 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 කියලා උන්ට මතකයිනේ. ඒ නා පොඩි කාලේ ඉඳන් අකුරු කියනකොට ඔය කියන තැන් අවශ්‍ය වෙනවා. මට හිතෙනවා මේක මම බෝඩ් එකේ තියන හරි කම්මැලි අප්පා. ලස්සන වගුවක් ගහන්න යන්නේ. මේ වගුව තුල මේ සියලු අකුරු ටික හිමි. අපි අද මේක ඉවර කළාට පස්සේ ඔබගේ group ටික මම open කරනවා. හැම කෙනාම මේ හදපු එක group වලට දාලා තියෙනවා. මොකද හේතුව මේක එකක් හරිය වැරදුනොත් එය ගැටලුවක් වන නිසා. අනේ ආමතුරුනේ මාතෘකාව ආපහු කියන්න පුළුවන්. අලුතෙන් මාතෘකාවක් කිව්වේ නෑ. අක්ෂර උත්පත්ති ස්ථාන. මොකද අදින් අකුරු වලට මා සමුදෙනවා. ලබන සතියේ අලුත් ව්‍යාකරණ අංගයක් ආරම්භ කරන නිසා. මෙන්න ලස්සන වගුවක්. ඔය කියන තරම් ඉතින් ලස්සනකුත් නෑ ඉතින්. මං කිව්වා. හැබැයි මේක ගහකට තියාගන්නවා කියන්නේ. සියලුම දේවල් එහි අඩංගුයි. මේ ස්ක්‍රීන්ෂොට් හම්බුණා. මේ තියෙන්නේ. මම ඉතින් බොහොම අමාරුවෙන් ওই චිත්‍රය එහෙම ඇඳලා ඔක හැදුවේ. එහෙම හිතා ගන්නකො. ඔය තියෙන්නේ බඩු. ආය නේද? අක්ෂරේ තියෙනවා, උගුර පේනවා, යටිගිරිය පේනවා, බෙල්ල පේනවා, දත් ටික පේනවා, තොල් ටික පේනවා. ඒ තොල් තියෙන එක්කනාගේ නම් තොල් ටික පොඩ්ඩක් අවුල් වගේ. කෙල්ලගේ තොල් දෙයක් ගත්තා නම් තමයි හරි. උත්පත්ති ස්ථානයේ තියෙන හඳුන්වන නම තියෙනවා. චුට්ටි අවුලක් විතරක් ඒත් අවුලක් නෑ. සේරම අකුරු ටික තියෙනවා. පටන් ගමු වැඩි. ආයේ අකුරක් නෑනේ අයින් කරන්න. හම්දුරනේ thank you මාතෘකාව මොකද්ද? මොකවත් කිව්වේ නෑ වගුව ගන්න කියලා කිව්වේ. ඒවා කියලා ඉවරයි. අය හීනෙන් හිටපු කට්ටියන මාතෘකා කියපළකෝ මං. බලන්න කරගෙන යන්නේ. මොනවාරින් ඔය කටවල් ටික අඳිනවා.
කටවල් අඳින්න යන්න එපා නංගි. හාමුදුරනේ රූප ටික අඳින්න ඕනේද? දැන් එකපාරක් කිව්ව නේද රූප අඳින්න ඕනේ නැහැ කියලා. මං ඒ රූප ටික ඇඳේ බොහොම අමාරුයි. මං චිත්‍රකාරයෙක්. මං ඕක ඇඳේ. මට චිත්‍ර නම් වැඩක් නැහැ. අකුරු ටිකයි උගුරයි කන්ටජයි කියලා ලියවෙනවා නම් ඒ ඔහොම එකක් ඔයාලගේ අච්චු පොතකවත් නැහැ. මගෙන් දන්නවනේ පොතේ තියනවද නැද්ද කියලා. මොනවාරින් ගැටලු තියෙනවා නම් ආන්නලා මැසේජ් එකක් ඉන්න එපා. අහන්නයි තියෙන්නේ. මොකද මම මැසේජ් කියවන්න බෑ මම. අම්මේ. මොකෝ දෙව්මි බදාද පන්ති හිටියේ නැත්තේ? හිටියා හාමුදුරනේ. එහෙනම් බාගෙට නැගිටලා ඉන්න. හොඳ ලස්සන කොටුවකින් වගුවකින් ගහන්න ඕනේ. ඔගේ වුණාට පස්සේ අපිට දෙන්න තියෙන අභ්‍යාසය. නිසංක අක්කා හැරිලාද? නෑ හාමුදුරනේ. වතුර ගන්න.
මේ මගේ A level class වල ළමයෙක් ඉන්නවද? නව නිබන්ධනය හම්බුණා. ව්‍යාකරණ එක නැද්ද A level කවුරුවත්? 20යි 22 කවුරු හරි? ඉන්නම අවසර. කවුද ඉන්නවා කියන්නේ? නිහාරද? දිව්‍ය. සවනි ඔය නිබන්ධනයේ තියෙනවා අලුත් නිබන්ධනේ අභ්‍යාස ටියුට් එකක්. මට තැන හරියට මතක නැහැ. පොඩක් පෙරලගෙන යන මට ඒකේ දැන් ෆොටෝ එකක් ඕන ඉක්මනට. පෙරලගෙන යන්න පිටු අංක 10 12ට විතර වගේ යන්න. හරි අන්න ඒ හරිය තියෙනවා මේ අභ්‍යාසයක් දාලා මොනවද අක්ෂර කීයද ප්‍රාණාක්ෂර එතනින් එහාට සිංහල භාෂාවේ වර්ගාක්ෂර කීයද ආන් එහෙම තියෙන තැන මට පිටු අංකෙ මතක නැහැ 12 13 14 වගේ තැන් වලින් පිටු දෙකක් තියෙනවා එහා පැත්තේ තියෙනවා ක වර්ග අකුරු ලියන්න ච වර්ග අකුරු ලියන්න ට වර්ග අකුරු ලියන්න කියලා එහෙම ආකාරාදී පිළිවෙලිනුත් පස්සේ ඉස්සරෝ මෙතන අකුරු වගේක් අකුරු හෝඩිය නැවත දාලා තියෙනවා. හෝඩිය දාන්නට පස්සේ අනෙක් පිටුවේ. හරි අවසර හම්බුණා. ආන් ඒ පිටු දෙකේ ෆොටෝ එකක් ගහන්න. ගහලා ඉක්මනට එවන්න. හෝඩිය තියෙන පැත්ත එපා. අනෙක් පැත්තයි ඊළඟ පිටුව. දැන් එහෙනම් වගුව අයින් කරමුද? තව ටිකක් තියලා ඉදිරියනේ. හොඳට ලස්සනට මේව හදාගන්න. ඒතකොට ඔයාලට ආසාව ඉගෙන ගන්න. මම ඒකනේ කටවල් පවා ඇන්දේ. එන අමාරු චිත්‍රකාරයෙක් ගෙන්නලා ඇන්දේ. ඔව් බොහොම ස්තුතියි. තව ඒකෙම තියෙනවා ඉස්සරහා අපි කළා ආපස්සට පෙරලගෙන යන අක්ෂර ගාව තියෙනවා ഘോഷාකෝෂ කියලා වගු. ආපස්සට පෙරලගෙන. අන්න ඒකෙත් මට එවන්න. ඒ වගුව විතරක් අහුණාම ඇති. වගු දෙකක් තුනක් තියෙනවා එතන. ඔබට හම්බෙනවා ප්‍රධාන අභ්‍යාස දෙකක්.
මා එකට උදව්වක් කරනවා හැබැයි හැම ළමයෙක්ම මං ඒක පස්සෙන් පන්න උදේ පාන්දර ඒ හැම ළමයෙක්ම මේ ලියලා අද සිකුරාදා ඔව් අද සිකුරාදා රාත්‍රියේ වෙනකොට මේක දාන්න 10න් පස්සේ මට මේ ප්‍රශ්න ටික ඔබට නිබන්ධන හරහා දෙන්න බෑ එනිසා ඔබේ පොතේ මේ ලියාගෙන මට එවන්න කවුද ඒ වල තියෙන අකුරු ටික චුට්ටක් පේනවා කැමරාව ටිකක් ඇල කරන්න නැතුව ගත්තා නම් හරි වාචුට නැගිටින්න ඕන මම මේක ඉඳගෙන මේ ෆොටෝ එක ගහලා තියෙන්නේ ඒකයි කැමරාව ඇද වෙලා තියෙන්නේ හොඳයි එහෙනම් අභ්‍යාස ටික ලියා ගන්න කට්ටියම මෙන්න ඔබට ලැබෙන අභ්‍යාස මේ ටික අනිවාර්යයෙන්ම කළොත් පමණක් ඔබට ලැබෙවි ලකුණු ශීර්ෂ අභ්‍යාස අංක 1 සියලු ගෝස අක්ෂර වගුගත කරන්න ඒ අරකේව තිබ්බේ නැහැ ඒකට මම වගු දානවා සියලු ගෝස අක්ෂර වගුගත කරන්න 2 සියලු අගෝස අකුරු වගුගත කරන්න 3 ඒකජාක්ෂර සියල්ල වගු කරන්න බෑනේ නේ වගුගත කරනක කැතයිනේ සියලු ඒකජාක්ෂර ලියන්න එතකොට ලියලා කොටුවක් ගන්න සියලු ඒකජාක්ෂර ප්‍රශ්නාංක 3 සියලු ද්විජාක්ෂර ද්වි අල් දයන්නයි වියන්නයි ද්විජාක්ෂර සියලු ද්විජාක්ෂර වෙන් කරන්න ද්විජාක්ෂර කරන්න එච්චර අමාරු නෑ දැන් ඔය වගුවක් දුන්නා නේද මම අන්න ඒකේ තියෙනවා නේද කණ්ඨ තාලුජ දන්තෝෂ්ඨජ කණ්ඨෝෂ්ඨජ කියලා එතකොට ස්ථාන දෙකකින්නේ ඒ ටික ද්විජාක්ෂර ඔයාලට කියන්න අනිත් සේරම ඒකජාක්ෂර කියන්න සරලව කියනවා නම් ඒ අයි ඕ අව් ඈ සහ ව යනෝ ද්විජාක්ෂරයි අන්සියලුවා ඒකජාක්ෂරයි දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ස්ක්‍රීන්ෂොට් ගහගත්තොත් ඔන්න ඔයගොල්ලන්ට ගෝස අගෝස වගුව දැන් පේන්න පුළුවන් නේ පේන්න තියෙනවා අගෝස වලට අදාළව මේ ෆොටෝ එක ටුක්ටක් හොඳ වෙච්ච බවක් පේනවා නමුත් පේනවා අගෝස වලට අදාළව අකුරු ටික ඕක එක කොටුවක තියෙනවා අනිත් කොටු දෙකම ගෝසයි සොර ගෝසයි එහා පැත්තේ කොටුවත් ගෝසයි ඔයාලා ස්ක්‍රීන්ෂොට් ගහගත්තොත් හොගේවල ලක්කලා ඉන්නවා බුදියනේ උන් ඉන්නවා ඒගොල්ලන්ගෙන් මේ ගත්ත හැකි මේ නිබන්ධනය බොහෝ දෙනාගේ අත්වල මේ වෙනකොට ඇත ඔයාලා ස්ක්‍රීන්ෂොට් ගහගත්තොත් ඔයාලා ලියන්න පුළුවන් හරි දෙක නෙමෙයි පහත අභ්‍යාස ලියන්න අපි අර කලින් එව් එක අපහැදිලි නෑ නේද කටනේ පැහැදිලිනේ ඔව් හඳුරන්නේ
හොඳයි. එහෙනම් මෙන්න ඔබට අභ්‍යාස මා දැන් කියලා දෙන්නටයි බලාපොරොත්තු. මම හිතන්නේ මගෙන් රෙකෝඩින් ඉල්ල දුක් විඳිනවට වඩා හොඳ පන්තියට සහභාගී වෙන එකයි. පස්සේ රෙකෝඩින් නැතු වුණාමත් මං අර නිකන් අමුතු එකෙක් අප්පා. මොන බලන්නකෝ මෙන්න මේ ටික මට ඕන. පේනවා කියලා හිතනවා අප ඇතුළ මං ගෲප් එකට යවලි දාන්න. ඔය තියෙන්නේ. ඔයාලා ලියලා ඒකජාක්ෂර කියන්නේ පුතේ එක් තැනකින් උපදින අකුරු. අතන දිජාක්ෂර කියන වයින් කරපුවාම තියෙන වර්ග මේ ඈ ගෲප් එකට දානවද? මම තාම කියලා ඉවර නෑ. ඔව් මේක බලන්න එපා. මේක ස්ක්‍රීන් මොනවත් කරගන්න එපා. මේක මං කියන එක අහගන්න ලක ඉස්සර. ඒකජාක්ෂර කිව්වේ එක තැනකින් උපදින අකුරු. අරක කිව්වේ කණ්ඨ තාලුජ මූර්ධ දන්ත තෝෂ්ඨජ කියන තැන. දිජාක්ෂර කියන්නේ කණ්ඨ තාලුජ දන්ත තෝෂ්ඨජ සහ කණ්ඨෝෂ්ඨජ කිව්ව අකුරු. ඒකජයි කියන්නේ එක තැන. දිජයි කියන්නේ දෙක. ඒක කොටු ගැහුවාම හරි. දැන් මේ තියෙන වගුව වලට පේන්නේ නැහැ කියලා මම දන්නවා. ඒතර මේකේ තියෙනවා ප්‍රධාන කොටස් දෙක. සිංහල අක්ෂර මාලාවේ වර්ග කීයද? මොකද මට පේනවා මම තරුණ කොල්ලනේ. ඔයාලා වයසයින්. ඒ නිසා ඕගොල්ලන්ට පේන්නේ ඒක වර්ගයේ අයත් අක්ෂර ගණන කීයද? සම්පූර්ණ වර්ග අක්ෂර ගණන කීයද? ඔයාලට කියන්න මේක ඔය සේරම තියෙනවනේ. මේ අකුරු මොනවද? කවර්ගයේ මොනවද? මේක පොතේ ලියලා ලස්සනට මට අද රෑ එවන්න. තව ඉවර නැහැ. දැන් මේ බලන්න ඊළඟ එක. මේක කළයින් පස්සේ ආය ඔයගොල්ලන්ට මේක සම්බන්ධව මෙල්ලව ප්‍රශ්නයක් තියෙන්න බෑ. මේක මේ නිබන්ධනයකට යවපු එක අයත් ඒකමනේ ආවේ අප්පා නිදිමතේද මත්ත. දැන් මේ බලන්න මේ ටික ලිව්වට පස්සේ ආ එකක්වත් වරදින්නේ ඔය කණ්ඨජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ ඊට පස්සේ මේ අකුරු ටික හඳුන්වන්න ඕන. ඔය ලයන්නට කියන්නේ මොන ලයන්නද? ඔය ජයන්නට කියන්නේ මොකද්ද? ඕවා ටික ලිව්වහම එතන යාට වර්ගාන්තාක්ෂරේවත් කෙලවර ඇති අකුරු පහ නාමය ලියන්න. දැන් පැහැදිලි නේද? ඔය විදිහට මම මේක ගෲප් වලට එවන්නම්. ප්‍රශ්න වෙලා තියෙනවා එවන්නම් කියලා දැන් මේ දැන් ඔය ඉවරජි ගාම දැන් පොඩි උන් ඉස්කෝලේ දාලා යනවා නේද? ආයෙ රැට රැ වෙනකම් අමතක වෙනවා අප්පා. ඔය එවන්නම් කිව්වට. එහෙනම් මම එවනවා ඈ. ඒක ගත්තාම හරි. ඕකයි විදිහින් ඔයාලා print out ගන්න බෑ. ඔක පොතේ ලියලා ලස්සනට මට දාන්නයි තියෙන්නේ. අදින් මා අක්ෂර මාලාවට සමුදෙන්න. ලබන සතිය ඔබ එන්නේ තාම ලස්සන පාඩමක් එක්ක. ඒ තමයි ලේසි ඇති. ලේසි වුණාට අපි ආකාරාදී පිළිවෙල හදන්න ඕනේ වචන ගණනාවකින්. මට හිතෙනවා ලබන සතිය ඔබට වචන දහස් ගාණක් එන්නේ නැහැ ඔය කිව්වට 10ක් 15ක් එයි. වරදපු ආකාරාදී පිළිවෙල. මට නීතියක් දාලා තියෙනවා දැම්ම දාන්න හාමුදුරුවෝ නීති. දැන් දාන්න බෑ අප්පා. දැන් නාන්න තියෙන. හරි. එමනම් ඔබට සුබ රාත්‍රිය නෙවෙයි සුබ උදෑසන. ගෲප් වල නැති කට්ටිය කොහොමද කියලා අහනවා. ඉතින් ගෲප් වල නැති කට්ටිය ආයෙක මේක අහගන්න. ගෲප් වල නැති කට්ටිය දැන් ඉතින් ඉන්න බෑනේ පන්ති. 0.78යි 900යි 48යි 19. 0.78යි 900යි 48යි 19. ඔකට මැසේජ් එකක් දාන්න. හාමුදුරුවන්ගේ උදෑසන පන්තියට අපිව සම්බන්ධ කරන්න කියලා 9යි ගමයි එක. එහෙම දැම්මොත් ඔයාලා ගෲප් වල ඉඳීවි. ඒගොල්ලෝ ඔයාලව දායි. එහෙනම් ඔබට සමුදෙන්න. දැන් යලි නින්දකට හාමුදුරනේ. ඔබට යන්න. ඔව්. පදාද පන්තියේ රෙකෝඩින් එක ගන්න පුළුවන්ද? පදාද පන්තියේ රෙකෝඩින් එක දමා ඇත. දාලා තිබ්බ නේද ගෲප් වල? හාමුදුරනේ. දාලා තිබ්බා. එහෙනම් ඉතින් ආයෙ දාන්න නැත. දැම්ම නම් ඉතින් ආයෙ දාන්න දෙයක් නෑ නේ අප්පා. එහෙනම් ඔබට සුබ දවස්. යලි බදාදා අපි හමු.
ඇති ඉතින් ඔච්චරයි නම්බරයක් කිය කිය දුක් විඳින්න ඕනේ 900යි 48යි 19 තේරුවන් සරණයි හාමුදුරනේ. ඒ තේරුවන් සරණයි මේ රෙකෝඩින් එක මා එවන්නම්